ආයිබෝන් පුතාලා ඔයගොල්ලෝ හැමෝටම මම දැන් හිතන් ඉන්නේ ඔබගේ දැනුම බිඳුවක් කියනවා කියන්නේ. දැන් අපි බිඳුව අපි 100ට තමයි කියන්නේ. ඔබ වගේ දරුවන්ගේ විෂය ප්‍රශ්නපත්‍ර බලන්න යන ඔබගේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් බලන්න යන බස්නායක ප්‍රාතිසින්න ගුරුවරයෙක් ඔපෑම් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේ ට්‍රාන්ස්ෆර්ෙන් ගන්නා වූ වර්ධනය විද්‍යාඥයෝ කල්පනා කරනවා අනේ 100 200 300 කොහොම අඩු ගණන් යන්නේ. දැන් පුතාලා දැන් කතා කරන්නේ මුලින්ම දැන් මේ දවස්වල කතා කරලා ABS සිස්ටම් ඔටෝමැටික් බ්‍රේක් සිස්ටම්. ඒක තනිකර පාවිච්චි කරන ඔබ මේ තියෙන්නේ ඉන්පුට් එක. මේ තියෙන්නේ ඉන්පුට් එක. මේ තියෙන්නේ අවුට්පුට් එක. බලන්න. මාතෘකාව ලියා ගන්න. අපවර්තන නොවන වර්ධක. අපවර්තන නොවන වර්ධක. අපවර්තන නොවන වර්ධක. හරි. බලමු එහෙමනම්. අපවර්තන නොවන වර්ධක. non inverting amplifier. අපවර්තන නොවන වර්ධක. මේ බලන්නකෝ ඒක හැටි. හරි ෂෝක් එක. මේකම තමයි මේ තියෙන්නේ. බලන්නකො අපවර්තන නොවන වර්ධකවල බලන්නකො පුතේ මොකද වෙලා තියෙන්නේ කියලා. අපවර්තන නොවන වර්ධකවල අපි ඉන්පුට් එක දුන්නේ කාටද? මේ බලන්න. ධන වලට. ඉස්සෙල්ලා අපි ඉන්පුට් එක දුන්නේ කාටද? ඍණ වලට. දැන් අපි වර්ධනය දෙන්නේ මොනවලද? ධන වලට. පැහැදිලිද? පුතාලා තේරුණාද මේ කාරණාව? ඉන්වර්ටින් එකේදී අපි ඉන්පුට් එක ලබා දුන්නේ ඍණ වලට. නන් ඉන්වර්ටින් වලදී අපි දෙන්නේ මොනවලද? ධන වලට. බලන්න කොච්චර ලේසිද කියලා. මාර ලේසි. ඒක ටග්ග දැක්වුවම පුළුවන් අඳුර ගන්න පුළුවන්ද ඉන්වර්ටර් දී නන් ඉන්වර්ටර් දී කියලා අඳුර ගන්න පුළුවන් එකම ක්‍රමය මොකද්ද? මෙන්න මේ පින් ඉන්පුට් එක ලබා දෙන එක. ඒක තමයි ටග්ගලා යන්නේ. මේ ධන වලට දෙන්නේ. ධන වලට දෙන්නේ. අන්න ධන ඉන්වර්ටර්. එහෙනම් බලමු කොහොමද මොකද වෙන්නේ කියලා. හා? බලමු මොකද වෙන්නේ කියලා. හරි. මේ බලන්නකෝ. දැන් කොහොමද මෙතන මෙයා වැඩ කරන්නේ? දැන් මෙතන මෙන්න බලන්න. මෙතන පුතේ ඉස්සෙල්ලා වගේම අපේ කාරණාව තියෙන මොකද්ද? අනන්තය.
මෙතනත් ඒකම තමයි. ඔන්න අනන්තේ. දැන් මොකද වෙන්නේ මේකේ? කොයි ඇම්ප් එකෙත් ලාභය කියලා කියන්නේ මොකද්ද? AV සමානයි V out බෙදීම V. ඔක තමයි කොයි වර්ධකෙත් වර්ධකේ ලාභය. කොයි වර්ධකෙත් ලාභය ඕක. හරිද? දැන් මේ ලාභය දැන් අපි ගන්න දැන් හදන්නේ. දැන් බලන්නකො පුතේ මෙතන. මෙන්න මෙතන මම දැන් ගන්නවා P කියලා. මෙන්න අපේ P ලක්ෂය. මෙතන P. මෙතන P. මෙතනත් P මෙතනත් P. නේද? මට දැන් කියන්නකෝ පුළුවන් නම් ඕගොල්ලෝ මේ ධාරාව කීයද? මේ ධාරාව කීයද? ධාරාව කීයද? ඔව්. ඔව් ධාරාව කියන්න විදියක් නෑ. ඇයි හේතුව? බිඳුවයි. බිඳුවයි. ඇයි හේතුව? මේ අධික ප්‍රතිරෝධය හරහා මේ වෝල්ට් විතර ගමන් කරන්න බෑ. එතන මොකද වෙන්නේ? මෙතන වෝල්ටීයතාවය නිකන් මෙතන වෝල්ටීයතාවය වගේ වෙනවා. ඇයි හේතුව? මේක හරහා ධාරාවක් නොගලන බැවින් මේ වෝල්ටීයතාවයම තමයි මෙතන තියෙන්නේ. පේනව නේද? පේනව නේද පුතාලට? හා මෙතන මේ හරහා ධාරාවක් ගන්න නිසා මේ හරහා විභවාන්තරයක් ඇති වෙන්නේ නෑ. ඒක නිසා මේ V in කියන එක්කෙනා මෙතන දෙනවා කාටද? සම්පාත වෙනවා VP වලට. පේනවනේ මෙතනත් එහෙමයි මේ ධාරාව මේක ගලන්න බෑ. ඇයි හේතුව? ගලන්න බෑ. ඇයි? හේතුව මොකද්ද? මේ හරහා අධික ප්‍රතිරෝධය. ධාරාවක් නෑ. ඒක නිසා මොකෝ ඉන්නේ? මේ V in සමානව VP වලට මේ virtual earth නිසා. හරිද? ඒක නිසා මෙතනදී V in සමානයි VP මොකද හේතුව? අනත්‍ය ශූන්‍ය. අනත්‍ය ශූන්‍ය බැවින්. පැහැදිලිද? එතකොට අපිට මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. අපිට දැන් මෙතනින් පොඩි දෙයක් ලැබෙනවා මෙන්න මෙහෙම. මේ V out වෙනවා මෙතනින්. මෙතනින් එනවා අපිට RF. මෙතනින් අපිට සම්බන්ධ වෙනවා R1. මොනවද තියෙන්නේ? දැන් මට මෙන්න බලන්න මෙතන තියෙන්නේ මෙන්න බලන්න. මම මේ ටික මම කෙලින් කරලා ඇඳා. කොයි ටිකද? මේ බලන්න. මෙන්න මෙතන මේ කාරණා ටික මම කෙලින් කරලා දැම්මේ. V out ආවා RF ඔන්න ආවා මෙතන මොකද්ද? R1. පැහැදිලි පුතාලට මේ V out මෙන්න RF මෙන්න R1 මෙතන වෝල්ට් තමයි මොකද්ද? මෙන්න මෙතන වෝල්ට් තමයි මම කියනවා මොකක් කියලාද? V in මේ V in එක මෙතනට එනවනේ පුතේ මෙතන සමාන වෙනවා. ඒතර මෙතන වෝල්ට් තාව බඳිනකොත් මොකද්ද? මෙතන වෝල්ට් තාව මොකද්ද? VP. VP කියලා කිව්වත් එකයි V in කියලා කිව්වත් එකයි. ඒ දෙන්න තමයි මෙතන තියෙන්නේ. හරිද? දැන් අපි බලමුකෝ දැන් මේක පුතාලට මතක ඇති මුලින්ම ඉගෙන ගත්ත මොකද්ද? විභව බෙදුම් නීතිය. මොකද්ද විභව බෙදුම් නීතිය කියලා කියන්නේ? මම චුට්ටක් මතක් කරන්න. එකපාරට ඔලුවට එන්නේ නැතුව ඇතිනේ. මොකද්ද විභව බෙදුම් නීතිය අපි කතා කරන්නේ? මේ බලන්න. විභව බෙදුම් නීතියේදී අපි කතා කරන්නේ මොකද්ද? මෙන්න බලන්න. මෙන්න ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. VCC මේක R1 R2 කියලා අපි ගමුකෝ. හරිද? මෙන්න VCC තියෙනවා R1 R2 කියලා ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. බලමු විභව බෙදුම් නීති දාන්නේ කොහොමද කියලා. හරිද? විභව බෙදුම් නීති දාන හැටි බලමු කොහොමද කියලා. අපි හිතමු දැන් පුතාලාට ඕන R2 හරහා විභවාන්තරේ.
නැත්තම් මොකෝ වෙන්නේ? මේක නිකන් හදාන්න කිව්වොත් එහෙම මේ තනි ප්‍රතිරෝධයකට අරගෙන V = IR දාලා I හොයාගෙන ඒ I එක්ක මෙතනින් අරගෙන ඒතර V = IR දාලා ආයි කතන්දර ගොඩක්. අපිට විභාගෙදී එහෙම ඔච්චර රවුම්ග ගහින්න වෙලාවල් නැහැ. මොනවද කරන්නේ? පට්පට් ගාලා එන්න ඕන. ඉතින් ඒක නිසා මම බලන්න විභෝධ නීති ගන්න හැටි. මෙතන ගත්තොත් එහෙම වෝල්ටීයතාවය මම මේ ගත්තොත් V2 කියලා. මම මෙයාගේ වෝල්ටීයතාව ගන්නවා V1 කියලා. ඒක පුතාලා දන්නවා මේකේ V1 ධන මේක V1 මේක 2 V1 ධන V2 කියලා කියන්නේ මොකද්ද? VCC. හරි නේද? පැහැදිලි නේද මම ලිව්ව එක මේ V1 ධන V2 කියන්නේ VCC. අපි ඒක දන්නවනේ. අපි ඒක දන්නවා. V1 ධන V2 කියන්නේ VCC. දැන් මට ඕන මොකද්ද? V2 හොයාගන්න. එහෙනම් මොකද අපි කරන්නේ? ටක් ගාලා. මෙන්න බලන්න කරන විදිය. මෙන්න බලන්න කරන විදිය. හොඳේ? V2 කියලා කියන්නේ හරිද? V2 ඉස්සරහා තියෙන ප්‍රතිරෝධය. V2 වෝල්ටීයතාව හොයනවා කියලා කියන මොකද්ද? මේ මොකද්ද? V2 ඉස්සරහා තියෙන වෝල්ටීයතාව ප්‍රතිරෝධය මොකද්ද? R2. බෙදීම. හරිද? V2 හරහා වෝල්ටීයතාව කියලා කියන්නේ V2 ඉස්සරහා තියෙන ප්‍රතිරෝධය. බෙදීම. R1 මේ ප්‍රතිරෝධ දෙක එකතු කරනවා. R1 ධන R2. පැහැදිලිද? මෙතන තියෙන ප්‍රතිරෝධ දෙක ගත්තා. වැඩි කරනවා මොකෙන්ද? සැපයුම් වෝල්ටීයතාවය. ඕන්න ඕකට අපි කියනවා විභෝධ නීතිය කියලා. පැහැදිලිද? තේරුණානේ? මොකද්ද? V2 මේ හරහා වෝල්ටීයතාව කියලා කියන්නේ මේ ප්‍රතිරෝධය බෙදීම මේ තියෙන ප්‍රතිරෝධ දෙකේ එකතුව වැඩි කරන සැපයුමේ. අපි V1 හරහා වෝල්ටීයතාව හෙව්වොත් මෙන්න V1 හරහා වෝල්ටීයතාව. V1 හරහා නම් මොකෝ වෙන්නේ? V1 ඉස්සරහින් ඉන්න කවුද ප්‍රතිරෝධය කවුද? R1. මෙන්න R1. යට R1 ධන R2 වාරයක් මොකෝ වෙන්නේ? සැපයුම් වෝල්ටීයතාවය වැඩි කරනවා. අපිට මෙතන කරන්න තියෙන්නේ ඒ කාරණාවම තමයි. මෙතන කරන්න තියෙන්නේ ඒ කාරණාවම තමයි. පැහැදිලිද? මෙතන වෙන්නේ අපිට ඒ කාරණාවම තමයි. මේ බලන්නකෝ. ඔන්න බලන්න Vin කියලා කියන බලමු. ඔන්න Vin වෝල්ටීයතාව ගන්නකෝ අපි. Vin සමානයි මොකෝ වෙන්නේ? R1 බෙදීම මොකෝ වෙන්නේ? R1 ධන RF වාරයක් මොකද්ද? වෝල්ටේජ් මොකද්ද? V out. මේක තේරුණාද නැද්ද බලන්න. මේක පැහැදිලි නැද්ද බලන්න පුතාලාට. දැන් පුතාලාට දැන් පේනවනේ Vin වෝල්ටීයතාව ගත්ත හැටි කොහොමද කියලා මේ? Vin වෝල්ටීයතාවය කියලා කියන්නේ Vin ඉස්සරහා තියෙන ප්‍රතිරෝධය බෙදීම RF ධන R1. හරි නේද? පැහැදිලි නේද? බොහොම සරලයි. අපි විභෝධ නීතිය දැන් මේක ඇත්තට ලොකු වැඩක් කරන්නේ නැහැ නේද? දැන් මොකද වෙන්නේ? අපි දැන් මෙන්න මේ ෆෝමැට් එකට යන්න ඕන. මොකද්ද අපේ ගේම? මෙන්න මේකට. හරිද? හරි. එතනට අපි යන්නම් මම එන්නම්. පුතාලා ඉස්සෙල්ලා මෙන්න මේ පින්තූර දෙක ටක් ගාලා අඳින්න. හරිද? ඉක්මනට අඳින්න. ඇඳලා ඉවෙලා මොකද්ද? මෙන්න මේ විභව බෙදුම් නීතිය කියන කොටස ඔබ ඉස්සෙල්ලා මුලින් ලියා ගන්න. මුලින්ම මේ කොටස ලියා ගන්න. ඕක ගාන හදන්න ඉස්සර වෙලා මෙන්න මේ කොටස ලියා ගන්නකො. මේක ලියා ගන්නකො විභව බෙදුම් නීතිය කියලා. ඊට පස්සේ මේක අදින්න. ඉස්සෙල්ලා මේක අඳ ගන්න. ඊට පස්සේ මෙයාව අදින්න. රූප දෙක. මේක විභෝධ නීතිය. ඊට පස්සේ පුතේ මේ ටික අඳින්න. මම මේ දෙන්නාම අඳින්න. දෙන්නාම ඒ ওই විදිහට එක විදිහට දානවා රූප. රූපෙන් තමයි සියල්ල වෙනස් කරන්නේ. කට්ටිය අහුවෙන තරමක් අහුවෙන රූප වලටනේ. ඒක නිසා මේක ඇඳගත්තට පස්සේ මේ රූප දෙක අඳින්න. ඊට පස්සේ මේ කොටස මෙයා අඳින්න. ඊට පස්සේ මෙතනින් එන්න මම ඊට පස්සේ කියා දෙන්නම් ලියන්න දෙන්නම් ඊට පස්සේ.
හරි මෙතන යටින් ලියා ගන්න. මෙන්න මේ අනත් ශූන්‍ය බැවින් කියන දේ ලියා ගන්න පුතේ මෙහෙම. V in වෝල්ටීයතාවය අපවර්තන නොවන අග්‍රයට ලබා දුන්නත් අපවර්තන නොවන අග්‍රයට ලබා දුන්නත් එයින් ධාරාවක් කාරකාත්මක වර්ධක පරිපථය තුලට ගමන් නොකරයි. එයට හේතු වන්නේ එහි ප්‍රධාන ප්‍රතිරෝධය ඉතා ඉහළ අගයක් ඇති බැවිනි. මේ නිසා ආරින් හරහා විභවාන්තරයක් ඇති නොවේ. මේ නිසා V in වෝල්ටීයතාවය Vp වෝල්ටීයතාවයට සමපාත වේ. හේතුව මොකද්ද? අනත්‍ය ශූන්‍ය හේතුව. නිකන් කේරු කාරණාවක් නෙවෙයි. මම මේ කියන් යන වචනයක් එහෙම නෙවෙයි. අනත්‍ය ශූන්‍ය බැවින් කියලා ලියලා ඉවරලා ආන්න ඊට පස්සේ මෙන්න මේ ටික අඳින පුතේ මෙන්න මේ ටික. මම රතු පාටින් අඳලා තියෙන්නේ. යන්නේ ඒක අඳින්න. ඒක අඳලා පස්සේ මෙන්න මේ ටික ඊට පස්සේ අර ලියාගම ඊට පස්සේ සුළු කරන්න ඊට පස්සේ. දැන් පුතාලා මේක දැන් ලියලා ඉවර ඇති කියලා මම හිතනවා. හරිද? ඒතර පුතේ අපි ලැබෙනවා V in කියලා කියන්නේ V in ඉස්සරහා තියෙන ප්‍රතිරෝධය බෙදීම මේ ප්‍රතිරෝධය දන මේ ප්‍රතිරෝධය. හරිද? ඒතර මොකද වෙන්නේ? R1 බෙදීම R1 දන RF. එතකොට දැන් අපිට අපේ ෆෝමැට් එක මොකද්ද? AV කියලා කියන්නේ V out බෙදීම V in. අපි මේක ඒ විදිහට හරි ගස්සගමු. එහෙනම් මොකද වෙන්නේ? එහෙම නැත්නම් මොකද වෙන්නේ? මෙන්න බලන්න. V out අපි එහෙම තියා ගන්නවා. බෙදීම V in. අපිට මෙයාව උඩට දාන්න වෙනවා. මොකද වෙන්නේ? R1 ධන RF බෙදීම R1. හරි නේද පුතේ? මේ බලන්න. මම V out තනි කර ගන්න ඕන නම් මම මෙයාව පල්ලෙහාට දාන්න ඕන. මෙයාව උඩට දාන්න ඕන. එතකොට මේ එන්නේ මොකද වෙන්නේ? එතකොට මම මෙයාව මෙතන පල්ලෙහාට එහෙම ගත්තා යාව. V out බෙදීම V in කියලා කියන්නේ R1 ධන RF බෙදීම R1. එතකොට මම මේ වෙන මම මේගොල්ලන් ගන්නවා. මෙහෙම. මොකද්ද? මට ලියන්න පුළුවන් R1 බෙදීම R1 ධන RF බෙදීම R1. මට එහෙම ලියන්න පුළුවන් නේද? ඔව් අපිට එහෙම ලියන්න පුළුවන්. එතකොට අපිට ලැබෙන අවසානයේදී මොකද ලැබෙන්නේ? 1 ධන RF බෙදීම R1 කියලා කියන්නේ V out බෙදීම V in සමානයි AV. අන්න අපිට හොඳ සමීකරණයක් ආවා. මේකේ මූ ත්‍රිනාරෝමය තියෙනවද බලන්න. ත්‍රිනාරෝමය මොනක්වත් නැහැ. මේකේ මොනවාද? අගය මොනක්වත් නැහැ. 1 ධන RF බෙදීම R1. ඒ කියන්නේ මොකද්ද? මේකෙන් කියන්නේ පුතේ මෙයාට සංඥාවක් දුන්නම මෙයා වර්ධනය කරනවා කෙලිම කොහමද? අන්න ධන විතරයි. එයාගේ ඒ පැත්තටම තමයි එන්නේ. මේ කලාමාරුවක් වෙනවද? නැහැ. කිසි කලාමාරුවක් වෙන්නේ නැහැ.
අන්න පුතාලා හොඳ ඔළුව තියාගන්න ඕන. ධන වලට සංඥාවක් දුන්නොත් කවදාකවත් පැත්ත මාරු වෙන්නේ නැහැ. හැබැයි සංඥාව මොකද වෙන්නේ? එක ධන RF බෙදීම R1 තමයි ඉන්නේ. අර තියනාගේ එකක් එකතු වෙලා ඉන්නේ. ඍණවල දුන ගම මොකෝ ඉන්නේ? පැත්ත මාරු වෙන්නේ. ඔන්න බලන්න වැඩි. හරි. ඉක්මන ලියාගෙන මෙන්න මේ ටික. ලියාගන්න. රූපේ දක්වා ඇත්තේ අපවර්තන නොවන වර්ධකයකි. අපවර්තන නොවන වර්ධකයකි. රූපේ දක්වා ඇත්තේ අපවර්තනයේ නොවන වර්ධකයකි. මෙහි R1 සමානයි R1 සමානයි 2.2 කිලෝ ඕම්ද R2 සමානයි 27 කිලෝ ඕම්ද වේ. R2 සමානයි 27 කිලෝ ඕම්ද වේ. එක පරිපතේ වෝල්ටීයතා ලාභය කොපමණද? ප්‍රධානයට බිංදුව ඇසම 2 වෝල්ට් ලබා දුනොත් ප්‍රධානයට බිංදුව ඇසම 2 වෝල්ට් ලබා දුන්නොත් එයින් කොපමණ වෝල්ටීයතාවයක් පිට වේද? එයින් කොපමණ වෝල්ටීයතාවයක් පිට වේද? තුන්වෙනි එක මෙහි පිටවන වෝල්ටීයතාවය 13ක් නම් මෙහි පිටවන වෝල්ටීයතාවය 13ක් නම් ඒ සඳහා සුදුසු ප්‍රධාන වෝල්ටීයතාවය සොයන්න. ඒ සඳහා සුදුසු ප්‍රධාන වෝල්ටීයතාවය සොයන්න. හරි. බලමු. අපි ලේසි. මොකද්ද? අගයන් ටික ආශි කරන් යන්න තියෙන්නේ. හරි? 1 AV සමානයි 1 ධන RF බෙදීම R1. 1 ධන RF කියලා කියන්නේ කීයද? 27යි. 27යි කේ 2.2යි කේ. මේක බෙදන්න 27 2.2 බෙදන්න ගානගේ 13.2යි. එතකොට අපිට සේරම උත්තරේ අන්තිම උත්තරේ මොකද්ද? 14.2. ඔන්න ලාභේ. ඔන්න බල පරිපතේ ලාභේ. මොකද්ද?
AV සමානයි 1 ධන RF බෙදීම R1 1 බෙදීම 27යි k බෙදීම 2.2යි. එතකොට පුතේ මේක සුළු කරාම එනවා 13.2ක්. එතකොට ඒක අපිට එකක් එකතු කරනවා. එතකොට 14.2යි තමයි ලාභේ. AV. දැන් එතකොට අපෙන් අහන මොනවද ඊළඟට? මෙතන දුන්නලු කොච්චරද? 0.2යි වෝල්ට් දුන්නලු. එහෙනම් මොකෝ වෙන්නේ? AV සමානයි V out බෙදීම V in. හා? එතකොට අපි දන්නවා AV වලගේ දන්නවා කීයද? 14.2යි. V out කොච්චරද? අපි දන්නේ නැහැ. V in කියලා කියන්නේ 0.2යි. එහෙනම් මොකෝ වෙන්නේ? V out කියලා කියන්නේ කීයද? මේක 0.2 මෙලි ග්‍රාම කීයද එන්නේ? V out කියලා කියන්නේ එතකොට 4යි 8යි දශම ස්ථාන දෙකක් ගියා. 2.84ක වෝල්ටේජ් එක තමයි පිට වෙන්නේ. බොහොම සරලයි. බොහොම සරලයි ගාන. 2.84යි වෝල්ට් තමයි පිට වෙන්නේ. පැහැදිලිද? තේරුණාද දරුවනේ ඔයගලන්ට? රයිට්. ඊළඟට අහනවා තවත් අමුතු ප්‍රශ්නයක් අහනවා. මොකද මම මේ ඉස්සෙල්ලා ඇහුවේ නෑ. දැන් ඒ වගේම අහනවා. මොකද අපි බලාපොරොත්තු වෙන ප්‍රශ්න තමයි විභාගෙදී අහන්නේ. හා? විභාග දැන් අහනවා මොකද්ද? වෝල්ටේජ් එක 13ක් පිට වෙනවලු. ඉන්පුට් වෝල්ටේජ් එක කොච්චරද කොහොමද අහනවා. දැන් මොකක්ද තියෙන්නේ? මේ සූත්‍රෙම තමයි දාන්න තියෙන්නේ. වෙන මොකුත් දේවල් නෑ. බොහොම සරලයි. මොන බලන්නකෝ. එහෙනම් මොකෝ වෙන්නේ? AV සමානයි V out බෙදීම V in. AV කියලා කියන්නේ කීයද? ගාන වෙනස් වෙන්නේ නැහැ ඒක. 14.2ම ප්‍රතිරෝධ වෙනස් වුන්නේ නැහනේ. V out වෝල්ටේජ් 13යි. අහනවා V in කොච්චරද කියලා. අන්න 14.2යි තමයි අපේ ලාභේ. V out කියලා කියන්නේ 13යි වෝල්ට්. V in තමයි අපි දන්නේ නැද්ද? එහෙනම් මොකද අපි කරන්න ඕන? දැන් එන V in හොයමු. V in කියලා කියන්නේ 13 බෙදීම 14.2. කීයද අපේ උත්තරේ එන්නේ? 13 බෙදීම 14.2 දශම ගානක් තමයි එන්නේ. ඔව් එලා. මේ දොර. මේ මෙතන පුතේ මට පොඩි වැරද්දක් වුණා. පොඩි printing mistake එකක් වුණේ. මම මගේ ඔළුවේ එකපාරට මේ උත්තරේ එකපාරම උත්තර දාන්න උත්තරේ කිරුණේ. මෙතන පුතේ මේකේ සුළු කරාම එන්නේ 12.2. මම 13.2 කියන උත්තරේම ලියලා තියෙන්නේ. එතන 12.2ට එකක් එකතු කරාම 13.2යි ආ. එතන පොඩි මිස්ටේක් එකක් උනේ. ඒ ඕගොල්ලන්ට ඉතින් ඔයගේ පොඩි මිස්ටේක් කාලේ තාගේ ටක් ගාලා. මොකද ගණන් වැඩේ පුළුවන් නම් මං කියවනේ ගණන් පුළුවන් නම් වැඩේ නියමයි. ඔය පොඩි අඩුපාඩු ටක් ගාලා අල්ලන්න පුළුවන් ආ. හරි. දැන් එතකොට මෙතන දැන් බලමු මොකද වෙන්නේ කියලා. එතන මම මෙතන චුට්ටක් වෙනස් වෙනවා. එතකොට 13.2. AV කියලා කියන්නේ 13.2යි. එහෙනම් අපිට වෙන්නේ මෙතන 13.2 තමයි බෙදන්න තියෙන්නේ. පොඩි ගාණක් වෙන්නේ 0.9 ගාණක් විතර වගේ. මෙතන උත්තරේ බෙදුවම අපි ලැබෙවි 0.9ක් විතර වගේ. 0.9 වෝල්ට් විතර වගේ. අපි ආසන වශයෙන් ගත්තේ ආ. ඕගොල්ලෝ දශම ස්ථාන දෙකකට හදලා වට යන්න. හරිද? මම ආසන වශයෙන් ගත්තේ. මොකද මම මේ තියෙන ගාණ දිහා බලලා මම අඩු කරේ. හරිද පුතේ? ඒක නිසා ඔන්න පුතාලන් බලන්න එච්චර අමාරු නෑ වැඩි. දැන් ඔයාලට තේරෙනවා ඇති කොහොම කරකෝලාවත් ගානත් එක තමයි දුවන්නේ. මොකද්ද? ඉන්වර්ටින් වලදී නම් අපිට වෙන්නේ මොකද වෙන්නේ? ඉන්වර්ටින් වලදී නම් AV කියලා කියන්නේ ඍණ RF බෙදීම R1 මේකෙදි AV කියලා කියන්නේ එක ධන RF බෙදීම R2 දෙකම එක වගේ චුට්ටි වෙනසක් තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඔපෑම් දැන් ඔබට තේරෙනවද මේ අමාරු දෙයක් එහෙම නෙවෙයි කියලා. හරිද? රයිට්. ඉබ්බන මේ ලියා ගන්න. අපි යමු ඊළඟ කොටසට ගාලා. මොකද වැදගත්ම කොටසක් ඊළඟට තියෙන්නේ. ඒකෙන්ද අහන ප්‍රශ්න නම් හැබැයි බොහොම ටික සැර ප්‍රශ්නයක් අහන්නේ ඒකෙන්. සැර ප්‍රශ්නයක් කියලා කියන්නේ මෙහෙමයි. අර ඒකෙදි ඕගොල්ලන්ව පොඩ්ඩක් මොනවා කරනවද චෙක් කරනවා. මේකෙදි එච්චර බරපතල නෑ. මෙච්චර කල් ඉස්කෝලේ ආවා විභාගෙට. අවසාන විභාගයට ආව ඕගොල්ලන්ගේ මේ එච්චර බරපතල ගාන නෙවෙයි ආවේ. නමුත් අපිට ඊළඟ කොටසෙන් තමයි අපි ටිකක් මොලේ හොල්ලලා ගන්නෙ. ඉතින් ඒක නිසා අපි ඒ ගානක් පොඩ්ඩක් අපි හදන්නත් ඕනේ. තීරික පොඩ්ඩක් ඉගෙන ගන්නත් ඕන. හරිද?
එහෙම නැතුනොත් එimhe ටිකක් අපිට කරගන්න බැරි වෙනවා. දැන් මම මේගොල්ලන්ට මේකේ අදාළ ප්‍රස්තාර මොනවාක්වත් කතා කරේ නෑ තාම. මොනවද? මම ලේසියෙන් ඉක්මනින් ගියා. මම දැන් තමයි ඔන්නේ ප්‍රස්තාර වල පොඩක් එන්න හදන්නේ. ඒක නිසා පොඩක් බලමු. මම හිතමු දැන් ඔබ මේක ලියලා ඇති ඉවර ඇති කියලා. හරි. පොඩ ලියා ගන්න පුතේ මාතෘකාව කාරකාත්මක වර්ධකයක විවෘත පුඩු ලාභය. කාරකාත්මක වර්ධකයක විවෘත පුඩු ලාභය. open loop gain මේක තමයි ඉතා වැදගත්ම concept එක පුතේ. මේක උසස් පෙළ භෞතික විද්‍යාවේදී නම් එලෙවලෝ ප්‍රශ්න අහන ප්‍රශ්නයක්. එලෙවලෝ අහනවා. ඒක නිසා පුතාලා මේක හොඳට ගන්න ඔළුවට. මේක හොඳට ගන්න. මේක ගත්තොත් ඔබට ජීවිතේ වරදින්නේ නැහැ මේ ගානක් හදන්න ගියාම අනිවාර්යෙන්. හරි. මෙන්න බලාගන්න කතන්දරේ. මෙන්න බලන්න කතන්දරේ. මොකද්ද මේ කතන්දරේ? මෙන්න ඕපන් ලූප්. ඕපන් ලූප් ගේන් එකේදී අපිට මේකේ ධන ඍණ අදාළ නැත. මොනවාද? ඉන්වර්ටිං ඉන්පුට් එක නන් ඉන්වර්ටිං ඉන්පුට් එක අපිට එච්චර වැදගත් නෑ. දැන් අපිට වැදගත්කම තිබුණේ මොකේද? ක්ලෝස් ලූප් ගේන් එකේදී. ක්ලෝස් ලූප් ගේන් එකේදී ඉන්වර්ටිං ඉන්පුට් එකත් ඕන නන් ඉන්වර්ටිං එකත් ඕන. ඒතර මේ දෙන්න අනුව තමයි වැඩේ විචලනය වෙන්නේ. මොකද වෙන්නේ කියලා ගන්න. මේකෙදි අපිට මේ දෙන්නව අපි තුට්ටුවකට සලකන්නේ. ඒක මම එහෙම කිව්වේ. තුට්ටුවකට සලකන්නේ. ඒ කියන්නේ මොනවද? අපිට වැඩක් නෑ ඒක. ඉන්වර්ටිං නන් ඉන්වර්ටිං අපිට අදාළ නෑ මේකෙදි. මොනවද තියෙන්නේ? අපිට තියෙන්නේ මේකෙදි මොනවද? මොනවද තියෙන්නේ? සංසන්දනය කරගන්න. හරි මොනවද? සංසන්දකයක්, කම්පැරටර් එකක්, තව එකක සංසන්දනය කළා තමයි වැඩේ යන්නේ. ඉතින් ඒක නිසා මේක හොඳට ඔලුවට ගන්න. මේක හොඳ තීරයක්ක් තියෙනවා. ගිය පාර ඉරිගහන මොකද ඔබට ඉරිගහන පස්සපත්තරේ ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් ආවත් නොදන්න කෙනෙකුට නිකන් කනවා විතරයි ගහන්න පුළුවන්. දැන් මම ඔයගොල්ලන්ට කියා දෙනවා අන්නේ කාරණා ටික හොඳට මොලේ පාවිච්චි කරලා බුද්ධිමත් ආකාරයෙන් උත්තර ලියන්නේ කොහොමද කියලා බලන්න. හරිද? එතකොට දැන් ඔබට තේරෙන්නේ මෙච්චර කරපු දේවල් බලනකොට උපයම් පාඩම අමාරු නෑ. අමාරුකම නෙවෙයි තියෙන්නේ. අපි නොදන්නාකම තියෙන්නේ. දැන් මේ කාරණාවෙත් තියෙන මොනවද? ඔබ දන්නේ නෑ. ඔබ නොදන්නාකම ඔබට දැන් කියා දෙන්න තමයි මේ හදන්නේ. හරිද? මෙන්න මේකේ තියෙනවා මෙන්න V out. මෙන්න supply voltage එක ධන VCC. මෙන්න ඍණ VCC. අපි ගමු මේ voltage එක අපි ගමු ධන 15යි කියලා. පුතාට හොඳට තේරෙන්න ඕන හන්දා. ධන 15යි වෝල්ට්. මෙහා ඍණ 15යි වෝල්ට්. හරිද? ධන 15යි වෝල්ට් ඍණ 15යි වෝල්ට් තමයි තියෙන්නේ. හරිද? බලාගන්න. මෙන්න මේ වෝල්ටීයතාවය. මෙන්න මේකේ තියෙන වෝල්ටීයතාවය V1 කියලා ගමු. මේ වෝල්ටීයතාවය V2 කියලා ගමු. හරිද? මෙයාගේ හරහා මෙතන තියෙන වෝල්ටීයතාවය V1. මෙයාගේ හරහා මේ තියෙන වෝල්ටීයතාවය V2. අපි නිකන් හිතමු. අපි උපකල්පනය කරමු මෙයා චුට්ටිත්තක් ලොකුයි මෙයාට වඩා. හරිද? අපි හිතමු මෙයා චුට්ටිත්තක් ලොකුයි මෙයාට වඩා කියලා අපි එහෙම හිතමු. ඕගලන්ට කැමති නම් V2 ඍණ V1 ගන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට කිසිම කතන්දරයක් කියන්න බෑ සම්බන්ධයෙන්. ඇයි ඔයා එහෙම ගත්තේ? දැන් අපිට අහන්න පුළුවන් සමහර කරනකොට සමහර දේවල් කරනකොට ඇයි ඔයා එහෙම ගත්තේ? දැන් ඔයාට කිසිම හරි නිදාස් තියෙන ඕන විදිහට ගන්න. හරිද? එතකොට පුතාට මතකයිද මම කතන්දරයක් කිව්වා ඉතා වැදගත් දෙයක් මොකද්ද? ඕපන් ලූප් අවස්ථාවේදී විවෘත පුඩු අවස්ථාවේදී අනන්තයක් කිව්වා. නමුත් අපි භාවිතා කරන්නේ අනන්තයක් තියෙන එකක් නෙවෙයි. මොනවද? අපි භාවිතා කරන්නේ ඊට වඩා සාමාන්‍ය ප්‍රායෝගික භාවිතා කරන IC එක. සාමාන්‍යයෙන් අපි ගත්තේ මොකද්ද? 741 කියන IC එක කඩේ. සාමාන්‍ය කඩේ රුපියල් 25ක් විතර වගේ වෙන්නේ IC එක.
මත තියාගන්න. 741 සාමාන්‍ය රුපියල් 25ක විතර තමයි. මේ පැතිවල කොහොමද දන්නේ පොඩක් වැඩි ඇති. මම කිව්ව කොළඹ නම් රුපියල් 25ක විතර වගේ තමයි වෙන්නේ. හැබැයි ඒ වගේ සමහර අය තියෙන පුතේ කොළඹ ගන්න රුපියල් 3500 5000 ඒ වගේ වල ගන්නත් තියෙනවා. දැන් ඔයගොල්ලෝ දන්නව නේද අපි දැන් රත්තරන් බඩුවක් මේ ගිහිල්ලා බැංකුවට ගිහිල්ලා අපි හදිස්සි අතමාරුවක් ගන්න ගියාම බැංකුවේ කට්ටිය නිකන් මා දෙන්න චේන් එක. එයා එහෙම අරන් නිකම්ම කරන්නේ නැහැ. එයා මොනවද කරන්නේ? එයා බරමයිනෝ. බර මැල්ල අපිට හැඩම කියනවා මෙන්න මේ තමයි මෙන්න මෙච්චරයි තියෙන බර කියලා. ග්‍රෑම් 10 නම් ග්‍රෑම් 10යි 12 නම් 12යි කොහොමද කියන්නේ? ඒ જાතියේ මැෂින් වල තියෙන පුතේ බර කිරන මැෂින් වල තියෙන්නේ මේ જાතියම ඔප ඇම්ප් එක. කොහොම එකක් තියෙන්නේ? ඒ IC එකක් වෙනවා සාමාන්‍ය රුපියල් 5000ක් විතර. ඒ තරම් සියුම් වලට මයින්නවා එයා. අපිට හොරබරුවක් කරන්න දෙන්නෙම නැහැ. අපි කිව්වොත් එමෙ නෑ ඕකද අපේ තිබුණ ග්‍රෑම් 7මාරයි කියලා. එයා පේනොත් නෑ මේකේ 7.25යි කියලා එහාට පේනනවා ගන්න. දශම ස්ථාන 3කට පේනනවා. මිලිග්‍රෑම් වල දශම ස්ථාන 3ක්. ග්‍රෑම් වල ග්‍රෑම් කොටස ගත්තම ඒ ග්‍රෑම් කොටසෙත් මිලිග්‍රෑම් වල කොටසට අපි ගන්නොත් 1000කින් පංගුවක් තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ ඒ තරම් සූක්ෂම අන්දමේ තියෙනවා බර කිරන තරම්. ඒ වගේ වල ඒ බර කිරන තැන තියෙන මේ જાති එකක්. ඔපෑම්ප් එකක් තියෙන්නේ. ඒක රුපියල් 5000ක් විතර වගේ වෙනවා. ඒක නිසා පුතාලා මතක තියාගන්න මෙන්න මේ ඕපන් ලූප් අවස්ථාව කරන්නේ ඒකේ බර කිරන්නේත් මොනවාද මේ අවස්ථාව තමයි අරගෙන දීන්නේ. එයාගේ එක දෙයක් ගැන හිතලා එහෙම තමයි යන්නේ. බලන්න අපි සාමාන්‍යයෙන් කියන්නේ. අපි සාමාන්‍යයෙන් කියනවා මේ තවත කෙනෙකුට කියනවා ආපෝ එයා අපිට වඩා සල්ලිකාරයෙක්. අපිට වඩා සල්ලිකාරයෙක්. අපි බලුවේ මොනවද? අපි කියන්නේ හිතලා තමයි එයා ගැන කියන්නේ. අපි මේකෙත් කරන්නේ මොනවද? සංසන්දනය. බලාගෙන සංසන්දනය කොහොමද කරන්නේ කියලා. එතකොට මම මේකදී කියනවා පුතේ මෙයාට වඩා මෙයාගේ අගේ චුට්ටක් වෙනස් කියලා. ඒක අපි ඒකට ගන්න මොනවද? අපේ සූත්‍රය මොකද්ද? AV කියලා කියන්නේ මෙයාගේ V out බෙදීම V in කියලා කියන්නේ මෙයාගේ අපි ගන්නවා 10 5යි කියලා. පැහැදිලිද? අපි ගන්නේ ඕපන් ලූප් ගේන්නේ කොච්චරද කියලා ගන්නේ ප්‍රායෝගිකව 10 5ක්. ඔන්න ඔළුවේ මත තියාගන්න ගලව ගන්න එපා ඔළුවෙන් මොනවද? AV කියලා කියන්නේ V out බෙදීම V in කියලා කියන්නේ මොනවද? ඕපන් ලූප් ගේන් එකේදී. ඕපන් ලූප් ගේන් එකේදී කොච්චරද? 10 5ක්. වරද්ද ගන්න එපා. එතකොට අපිට මෙයාගේ ලැබෙනවා පුතේ. එතකොට මොකෝ කියන්නේ? AV කියලා කියන්නේ අපි 10 5 ගුණයක් තමයි වැඩි කරන්නේ. හරිද? 10 5 ගුණයක් මෙයා වර්ධනය කරනවා. මේකත් නරක නෑ නේ. ඒකත් නරක නෑ 10 5 ගුණයක් කියන්නේ කීයද? ලක්ෂ වාරයක් නේ. මැදයි ලක්ෂ වාරයක් වැඩි කරගත්තා මැදයි. රයිට්. එතකොට මේකෙදි AV එතකොට V out කියන එක අපිට එහෙම ගත හැකියි. V in න V2. V එකෙන් V2 අඩු කරනවා කියලා අපි ගමු. ඒ වෝල්ටේජ් වෙනස. පැහැදිලිද? ඒ වෝල්ටේජ් වෙනස අපි ගන්න V out බෙදීම V1 කරන V2. ඒ කියන්නේ මෙන්න මේ වෝල්ටේජ්තාවය. අපි එකෙන් එක අඩු කරලා ගන්න මේ වෝල්ටේජ්තාවය. හරිද? පැහැදිලිද? දැන් බලා ගන්න. දැන් මම ඕගොල්ලන්ට කිව්වා වෝල් 15ක් දුන්නොත් ලබා ගන්න පුළුවන් උපරිම ගාණ කොච්චර සාමාන්‍ය? මතක ඇති. මම ලියන්නත් දුන්නානේ ඕගොල්ලන්ට. වෝල් 15ක් දුන්නොත් අපිට ගන්න පුළුවන් අවුට්පුට් උපරිම වෝල්ටේජ් කොච්චරද? 13යි වෝල්ට්. දැන් අපි ගන්නවා 10 5 සමානයි ධනෝරින 13යි වෝල්ට් බෙදීම V1 ඍණ V2. දැන් මොකද්ද? මේකේ V out එක ඇත්තටම 15ක් එන්න ඕන. 15ක් තමයි එන්න ඕන. නමුත් මෙයාගේ එන්නේ කොච්චරද? 15ක් දුන්නාට එන්නේ නැහැ. 15ම එන්නේ කොච්චරද? ධනෝරින 13ක් තමයි එන්නේ. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. දැන් අපිට මම මෙයා මෙතන ගමුකෝ. V1 ඍණ V2 කියලා කියන්නේ ධනෝරින 13යි වෝල්ට් බෙදීම 10 5. ඕනනම් අපිට මෙහෙම ලියන්න පුළුවන් නේද ඒක? මේ බලන්න. සමානයි ධනෝරින 130යි 130 බෙදීම 10 6 කියලා ලියන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේද? මේ 13යි වෝල්ට මම බිඳුවක් දැම්මා. මේ පහට තව බිඳුවක් දැම්මා 130යි. ඒතර අපිට ලැබෙනවා මේකේ මොකද්ද? අපිට මොකද ලැබෙන්නේ? මෙන්න මේ V1 ඍණ V2 වෙනස කොච්චරද? ධනෝරින 130යි
මයික්‍රෝවෝල්ට් වැදගත් කාරණාව. මේ V1 කරින V2 පුතේ V1 කරින V2 අගය මොකද වෙන්නේ? වෝල් 15ක් දීලා තියෙන වෙලාවකදී V1 කරින V2 අගය උපරිම ගන්න පුළුවන් කොච්චරද? ධන 130 ඍණ 130 අතර තමයි යන්න පුළුවන්. මෙයාට වැඩි කරන්න පුළුවන් එච්චරයි. මේ දෙන්න අතර වෝල්ට් දා උපරිම තියෙන පුළුවන් කොච්චරද? එක්ක ධන 130යි මයික්‍රෝවෝල්ට්, එහෙම නැත්නම් ඍණ 130යි මයික්‍රෝවෝල්ට්. එතකොට අපිට ලැබෙනවා ධන 13යි ඍණ 13යි කියලා. ඒ කියන්නේ මොකද්ද මේකෙන් කියන්නේ? මෙන්න බලන්න. මේ බලන්නකෝ. මෙන්න බලන්න. මේ තියෙන්නේ V out. මේ තියෙන්නේ V in. හරිද? මේ තියෙන්නේ V1 ඍණ V2 130යි මයික්‍රෝ. මේ කියන මොකද්ද පුතේ? දැන් අපිට මේකේ මේ පරිපතේ යන පුළුවන් උපරිම වෝල්ට් තා කොච්චරද? දැන් මේ තියෙන විදිහට නම් 13යි. ධන. උපරිම අඩුම ගාන කොච්චරද? ඍණ 13යි. ඔන්න මෙන්න මේතන තමයි ඔන්න ඕගොල්ලෝ වැඩේ වර්ධ ගන්න තැන. හොඳට තේරුම් අරගන්න. මම මේ දැන් කියන කතාව පුතේ මේක තමයි මේ ගානේ තියෙන මොකද්ද? දක්ෂතාවය. අපි කියන ටැට්‍රික්ස් කියලා කියන්නේ. මේක තමයි මේක වැඩ කෑල්ල. හරිද? දැන් අපිට මෙතන ආවනේ V1 ඍණ V2 ඇවිල්ලා ධන හෝ මේ දෙක අතර වෙනස. මේ දෙක අතර වෙනස ධන හෝ ඍණ 130යි මයික්‍රෝවෝල්ට් වුණොත් මේ දෙක අතර වෝල්ටීයතාවය ධන හෝ ඍණ 130යි මයික්‍රෝවෝල්ට් වුණොත් මේකේ පිට වෙන කොච්චරද? ධන හෝ ඍණ 13ක් එක්ක ඍණ 13ක් තමයි පිට වෙන්නේ. දැන් අපි හිතමු මෙතනට එනවා මයික්‍රෝවෝල්ට් 120ක්. අවුට්පුට් වෝල්ටේජ් කීයද? 13 වල ආසන ගානක්. දැන් අපි මෙතන වැඩි කරන කොච්චරද? 135ක්. අවුට්පුට් එක මොකද වෙන්නේ? 135 මොකද වෙන්නේ? එහෙනම් මෙතන අනිවාර්යෙන් මේ පැත්තේ වෝල්ටීයතාව වැඩි වෙනවා. වැඩි වෙනවා කියලා කියන්නේ මොකද්ද? උපරිම වෝල්ටීයතාව ගන්න පුළුවන් 13යි. ඒ කියන්නේ මෙන්න මේක. මෙන්න බලන්න. මෙන්න බලන්න. ඔන්න ඔහම. මෙන්න මෙතන ඇවිල්ලා කොතනද අගේ කීයද? 130යි මයික්‍රෝවෝල්ට්. මෙන්න මෙතන ඇවිල්ලා මොකද්ද? ඍණ 130යි මයික්‍රෝවෝල්ට්. ඊට පස්සේ කොච්චර මෙයාගේ වැඩි වුණත් මේ පැත්ත වැඩි වුණත් මෙයා වැඩි වෙන්නේ නැහැ කොච්චරද? මෙන්න මෙයාගේ සමාන වෙනවා. මෙයාගෙත් මෙයාගේ මොකෝ වෙන්නේ? ඔන්න ඕකට සමාන වෙනවා. ඔන්න කාරණාව වැදගත්ම දේ ඔන්න ඕක. තේරුණාද නැද්ද? මට හරියට කියන්න දරුවනේ. මොකද මෙතනදී පුතේ 130යි මයික්‍රෝවෝල්ට් වලට වෙනකල් මෙයාගේ අපිට වැඩි වර්ධනයක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ. මේ දක්වා වර්ධනයක් ගන්න පුළුවන්. හැබැයි මේ 130ට වැඩි වෙච්ච ගමන් මොකද වෙන්නේ? ටක් ගාලා 13 වෙනවා. 135ක් වුණත් එක දැනුණා. වෝල්ට් එකක් වුණත් 13යි. වෝල්ට් දෙකක් වුණත් 13යි. වෝල්ට් 12ක් වුණත් 13යි. දැන් පේනව නේද? මෙන්න මේ කාරණාව තමයි ඊටාම වැදගත්ම කාරණාව. මොකේද? මොන අවස්ථාවේද? මෙන්න මේ වෝල්ටීයතා වෙනස මොකද වෙන්නේ? මේ වෙනස අපිට ගන්න පුළුවන් උපරිම අගය කොච්චරද? මයික්‍රෝවෝල්ට් 130යි. ඊට වඩා අඩුවෙන් මෙයා අපිට ඕන තරම් ගන්න පුළුවන් මේ අතර ඕන තරම් ගන්න පුළුවන් 130 කරලා වැඩි වෙච්ච එකම මොකෝ වෙන්නේ? මෙයා සන්තුෂ්ත වෙනවා. අපි කියන්නේ සන්තුෂ්ත වෙනවා කියලා කියන්නේ. පුතාට පැහැදිලිද මම කිව්ව කාරණාව? ඔන්න ඕක තමයි ඊටාම වැදගත්ම දේ මේකේ. හරිද? ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මෙන්න මේක අඳින්න. මේක ඇඳලා මෙන්න මේ ටික ලියන්න. හරිද? ඒ ටික ලියලා ඉවරලා ඉන්න මම මේක අඳින්න ඉස්සෙල්ලා කියා දෙන්නම් ඕගොල්ලන්ට. රයිට්. ඉබ්බනද? ලියාගන්න මේක යටින් ඉහත සඳහන් ගණනය කිරීම අනුව V1 සහ V2 අතර වෝල්ටීයතා වෙනස V1 සහ V2 අතර වෝල්ටීයතා වෙනස උපරිමව තිබිය හැක්කේ මයික්‍රෝවෝල්ට් 130කි. එම වෝල්ටීයතා වෙනස
130යි මයික්‍රෝවෝල්ට් ඉක්ම වූ සෑම විටකම එම වෝල්ටීයතාවය 130යි මයික්‍රෝවෝල්ට් ඉක්ම වූ සෑම විටකම පිටවන වෝල්ටීයතාවය ධන 13කි. ධන හෝ ඍණ 13කි. ධන හෝ ඍණ 13කි. ධන හෝ ඍණ 13කි. එය පහත සඳහන් ප්‍රස්ථාරයෙන් ඔබට මනාව ඉදිරිපත් වේ. පහත සඳහන් ප්‍රස්ථාරයෙන් ඔබට එය මනාව ඉදිරිපත් වේ. ඔබට එය මනාව ඉදිරිපත් වේ. කියලා මෙන්න මේ ප්‍රස්ථාරයට අගන දී. හරි දැන් බලන්න මෙන්න මේකේ දැන් ප්‍රස්ථාරය ඇඳලා තියෙන පුතාලා දැන් බලන්නකො මේක උත්තර ටික බලන්න v1 කරන v2 135 මයික්‍රෝවෝල්ට් දැන් මොකෝ වෙන්නේ අවගම මේක ඍණ කියලා ගමුකෝ මම ඍණ කියලා ගමුකෝ දැන් බලන්න කොහොමද කියලා අවුට්පුට් වෝල්ටේජ් එක කීයද එන්නේ මෙන්න බලන්න මෙතන ඇවිල්ලා ධන 13යි වෝල්ට්. ඇයි? 130කට වඩා වැඩි. මේ 130ට වඩා වැඩි කියලා කියන බලන්න පුතේ මේ. මෙන්න මෙතනනේ. දැන් මොකෝ ඉන්නේ? 13යි. කෙලිම 13යි වෝල්ට්. ඍණ 140යි වෝල්ට්. ඍණ 140 මෙන්න මෙහෙ. එන අගේ කීයද? ඍණ 13යි. ඊළඟට v1 කරන විදිහ 1.2යි වෝල්ට්. 1.2යි වෝල්ට් කියලා ලොකු වෝල්ට් එක මෙන්න මෙහෙ තියෙන. 1.2යි වෝල්ට්. ඔන්න ඔය හරි තියෙන. එහෙනම් කීයද අවුට්පුට් එක? ධන 13යි වෝල්ට්. v1 කරන විදිහ ඍණ 3යි වෝල්ට්. ඍණ 3. මන්න අන්න හරි ඍණ ලොකු ගානක තියෙන. එහෙනම් මොකෝ ඉන්නේ මෙන්න මෙතන. ඍණ 3. එහෙනම් ඒත් කීයද? ඒත් ඇවිල්ලා ඍණ 13යි වෝල්ට්. මේක නම් පුතේ විභාගෙදී එළවලෝ අහන ප්‍රශ්නයක්. ඒක නිසා ඔබ අනිවාර්යෙන්ම ඔබ තේරුම් ගන්න ඕනේ මේක. 120යි v out කියලා අහනවා. එහෙනම් මොකෝ වෙන්නේ? අපිට ගාන සුරු කරලා තමයි ගන්න වෙන්නේ. AV සමානයි v out බෙදීම v1 ඍණ v2. එහෙනම් මොකෝ වෙන්නේ? අපි දානවනේ මේකට 10 5 සමානයි මෙතන කීයද? 120 වැඩි කිරීම 10 ඍණ 6 v out. දැන් අපිට ලැබෙනවා v out කීයද කියලා. v out සමානයි කීයද එහෙනම් ඉන්නේ? 10 5 වැඩි කිරීම 120 වැඩි කිරීම 10 ඍණ 6. දැන් මොකෝ ඉන්නේ?
ඔන්න V out එක කියලා ගන්න ලැබෙනවා අපිට. එතන මොකද වෙන්නේ? මේ ඉතින් 10 පාඩමේ 10ක් කැපිලා ගියා. එතන මොකද ඉතුරු වෙන්නේ? 120 වැඩි කිරීම 10 ඍණ 1. එතන අපි ලැබෙනවා කීයද? 12 වෝල්ට්. පිටවෙන වෝල්ට් දා කොච්චරද? අපිට ඒ ගාන හදලා කියන්න පුළුවන් මේකෙදි. මොකද 120යි. බලන්න. හොඳට තේරුම් ගන්න. හොඳට තේරුම් ගන්න පුතේ. මේකේ V1 කරන V2 135 වැඩි නිසා ගැනීම 13යි වෝල්ට්. ධන හන්ද ධන 13යි. V1 කරන V2 100 ඍණ 140 නිසා V out එක මොකද වෙන්නේ? ඍණ 13යි වෝල්ට්. මෙතන V1 කරන V2 1.2 වෝල්ට් එක ලොකු වගයක්. V out ධන 13යි වෝල්ට්. මෙතන V1 කරන V2 ඍණ 3යි වෝල්ට් එක ගන්න V out එක කීයද? ඍණ 13යි වෝල්ට්. එතකොට මම දැන් ඊට වඩා අඩු වගයක් දුන්නා. දැන් එතකොට ආන්න ඒ පරිවර්තනය වෙනවා අපිට. එතකොට V out එක අපි ලැබෙන කොච්චරද? වෝල්ට් 12ක් කියලා. දසුළු කරලා ගත්තා. ඔන්න ඔය තියෙන්නේ පුතේ මොනවාද? ඕපන් ලූප් ගේන්. ඊළඟ කාරණා මතක තියාගන්න. ඕපන් ලූප් ගේන් අවස්ථාවේදී ඔන්න වැරදිලාවත් විභාගෙ දෙනවා ඔය වගේ වැඩක් දෙනවා. ඕපන් ලූප් ගේන් අවස්ථාවේදී මේ පැත්තේ විතරයි සම්බන්ධ වෙන්නේ මේ පැත්තේ සම්බන්ධ වෙන්නේ නැහැ. මේ පැත්තේ විතරයි සම්බන්ධ වෙන්නේ මේ පැත්ත සම්බන්ධ වෙන්නේ නැහැ. මම උදාහරණ මම පුතාලට මේකක් පෙන්නන්නම්. ඉස්සෙල්ලාට ටක් ගාලා ඉවර කරගන්නකෝ. මෙන්න ගන්න. මේ බලන්න. මේ වගේ සිස්ටම් තමයි පුතේ තියෙන්නේ ඕගොල්ලන්ගේ මොනවද? ABS වල. වාහන වල. මේ වගේව තමයි අපි සෙන්සර් වලට දාන්නේ. සෙන්සර් එකට දානකොට මොකෝ කරන්නේ? සෙන්සරේදී එක්කෙනෙක්ව තියාගන්න රෙෆරන්ස් එකට. මෙන්න මෙයාගේ තමයි වෝල්ට් 12යි. අපි නිකන් බොරු වගේ ගමුකෝ. වෝල්ට් 12ට අඩු වුණොත් අරම වෙනවා වැඩි වුණොත් මෙහෙම වෙනවා. මේ තියෙන ජාති පරිපත්‍ය. සම්පූර්ණ සෙන්සර් එක දුවන්නේ මේවා. ඔබට ඔබ ඔටෝමොබයිල් කරනකොට ගොඩාක් සෙන්සර් පාවිච්චි කරනවා. එක එක තැන්වල විවිධ සෙන්සර්. හීට් වලට සෙන්සර් වතුර පාරක් කරනවා වතුර පාරට යනකොට සෙන්සර් බ්‍රේක් ගන්නකොට ඒවා සෙන්සර් AC එක ඇතුලේ වැඩ කරන AC එකට කොච්චර ගාන තියාගන්න ඒවා සෙන්සර්. හැබැයි ඒක සෙන්සර් මේ. එතකොට මෙතනදී අපි කරන්නේ මොනවද? එක්කෙනෙකුට සාපේක්ෂව. එක්කෙනෙකුට සාපේක්ෂව තමයි යන්නේ. අපි දුන්නු මේක දාපුවම 10යි කිලෝ. 10යි කිලෝ. මෙතන වෝල්ටේජ් දැන් අපිට හොයත හැකියි. මෙතන තියෙන වෝල්ට් බිඳුව. මෙතන දෙනවා වෙනස් කරන එක්කෙනා. මෙතන අපි ගමුකෝ මේ මොන වෙනස් වෙන එක්කද? දැන් මම ඔයයි ගණන් ඔකද මේක දාලා තිනවා ඔයගලන්ට. පුතාලට මේ જાතිය ගණන් දීලා තිනවා පේපර් එකේ. එතකොට මොකද අපි කරන්නේ? මොකද අපි කරන්නේ කියලා අන්න අපිට ගන්න වෙනවා මෙතෙන්ට 20යි කිලෝ මරි මොකක් හරි එකක් දානවා. මෙතෙන්ට අපි දානවා එක්ක සෙන්සර් එක මොනවා එකක්ද? ආලෝක සංවේදී එක. අන්න දැම්ම. දැන් පුතාලා පේනවාද? දැන් අපි හිතන මාය නෙවෙයි යන්නේ. මොනවද කරන්නේ? මෙයාවට සාපේක්ෂව මෙයා මොකද වෙන්නේ? මෙයාට සාපේක්ෂව මෙයා මොකද කරන්නේ? මෙයාට සාපේක්ෂව මෙයා වැඩිද? අන්න බලනවා. ඒකෙන් තමයි ටක් ගාලා අවුට්පුට් එකට කියනවා මොනවද? මොකෝ මේ අතර වෙනස කොච්චරද වෙන්න ඕන? මේ දෙක අතර වෙනස කොච්චරද වෙන්න ඕන අපිට? උපරිම 130 මයික්‍රෝවෝල්ට්. එච්චරයි වෙන්න ඕන. 130 මයික්‍රෝවෝල්ට්. ඒ මයික්‍රෝවෝල්ට් 130ක් වෙනස් වුණාම
මේ කාරණාව කරත හැකියි. තේරුණාද? මේ අතරතුර වෙනස වෙන කොච්චරද? ධන 130ක් ආවොත් ධන 130කට මයික්‍රෝවෝල්ට් වල වැඩි ආවොත් V out එක මොනවද? ධන වෙනවා. මේ අතර වෙනස ඍණ 130ක් ආවොත් එහෙම අවුට් එක මොකද වෙන්නේ? ඍණ වෙනවා. ආන්න. ඕක තමයි මේ જાතිය ගණන් වල හැටි. ඒතර මේ මෙතනදී මේ මෙන්න මේ ආකාරයෙන් ගණන් හදනවා. මෙයාට කියනවා රෙෆරන්ස් එක කියලා. රෙෆරන්ස්. නැත්නම් මෙයාට කියනවා මෙයාට සාපේක්ෂ එක්කෙනා. සාපේක්ෂ. හරිද? එතකොට මෙයාට සාපේක්ෂව තමයි අපි මෙයා මේ තැන වෙනස් වෙනක බලන්න. එතකොට මෙයාගේ අඩු කරාම සාපේක්ෂගේ අඩු කරාම ධන ආවොත් V out එක ධන. මෙයාට සාපේක්ෂව මෙයාගේ ඍණයක් ආවොත් මේ අවුට් එකේ මොකද වෙන්නේ? ඍණ වෙනවා. ආන්න අපිට පුළුවන් වැඩ කරනවද නැද්ද? බ්‍රේක් ගහයිද නැද්ද? ආන්න වැඩේ තියෙන ඕක. පැහැදිලිද පුතාලට මම හිතන්නේ මේක. මේ જાතිය හරිනම් ගානක් දෙකක් හදන්න ඕන. මම මේ જાති ගානක් හැබැයි දාලා තියෙනවා ඔබට. මේ જાතියේ ගානක් දාලා තියෙනවා ඔබට. මේක හදන්න පුළුවන් වෙන්න මොකද කරන්නේ? මේ වෙනස තමයි අපිට ගන්න ඕන. ඒ කියන්නේ අපි මෙන්න මෙයාව ගන්නවා මොකද්ද මේකේ V1 මෙතන ගන්නවා වෝල්ටේජ් එක V2. හරිද? එතකොට මෙතන ලැබෙන වෝල්ටීයතාවය ලැබෙන ආගේ මෙයාගෙන් තමයි හැමතිස්සෙම අඩු කරන්නේ. V2 ඍණ V1 සාපේක්ෂව. එතකොට ඔන්නෝම තමයි ගාන හදන්න ගන්න. එතකොට මේ V1 ඍණ V2 අපි ගන්නවා කොච්චරද? මේක ඒ කියන්නේ AV කියලා කියන්නේ V out අගේ බෙදීම V1 V2 ඍණ V1 මේ ඇවිලා රෙෆරන්ස්. එයා අනිවාර්යෙන්ම එයාව තමයි අපි අල්ලගෙන ඉන්නේ. එයාට සාපේක්ෂව බලන්න. අපි හැමදේම කරන සාපේක්ෂවනේ. අපි හැමදේම කරන්නේ සාපේක්ෂව. අපි හැමදේම කියන්නේ සාපේක්ෂව. අපි කාටරේ බයිනනම් බයින්නේ සාපේක්ෂව. අපි කරන සියලුම කාරණාවල් මොනවාද? සාපේක්ෂවම තමයි යන්නේ. ඉතින් මෙතන කරන්නේ තමයි මොකද්ද? මෙයාට සාපේක්ෂව මෙයා වෙනස් කරනවා. හරිද? මම හිතන්නේ හොඳටම පැහැදිලි ඇති පුතාලට. හොඳටම පැහැදිලි ඇති පුතාලට මේක. හැමදේම යන්නේ මොකද්ද? සාපේක්ෂව. එතකොට ඔන්න ඔය කාරණා ටික තමයි පුතේ ඔපරේෂනල් ඇම්ප්ලිෆයර්ස් වල තියෙන්නේ. හරිද? හරිද? ඕන්න මම මෙයා රේන්ජ් එක දෙන්නම් මම මෙතනට. මේ තියෙන්නේ මොකද්ද? අපි ගමු ටෙම්පරේචර් සෙන්සර් එකක් ගමු. අපි ටෙම්පරේචර් සෙන්සර් එකක් ගමු. ඔයගොල්ලෝ වාහනේ කයි කරන ටෙම්පරේචර් සෙන්සර් එකක් තියෙනවා මෙන්න. මෙන්න සෙන්සර් එක. මේ සෙන්සර් එක උෂ්ණත්වය අනුව වෙනස් වෙන්නේ. T උෂ්ණත්වය අනුව මෙයා වෙනස් වෙන්නේ. බලන්නකො මෙයාගේ වෙන හැටි. අපි කියනවා මෙයාගේ උෂ්ණත්වය වැඩි වෙලාවෙදී උපරිම උෂ්ණත්වය වෙලාවෙදී ප්‍රතිරෝධය අඩු වෙනවා. රත් උන් නැතුනම ප්‍රතිරෝධය වැඩි. රත් උන් නැතුනම ප්‍රතිරෝධය වැඩි. මෙයාගේ ප්‍රතිරෝධය මේ වෙලාවේ ප්‍රතිරෝධය වැඩි. අපිට උනම් ගන්න පුළුවන් මෙයාගේ කොහොමද? T ධනවලදී ප්‍රතිරෝධය අඩුයි 200යි යෝ. T ඍණවලදී අපි ගමු 120යි කිලෝ. අපිට අපිට පුළුවන් ඕන මේ ඕන LED එක හයි කරන්න මේකට. V out එකට. මොකද කරන්න පුළුවන්? LED එක හයි කරනවා. වාහනේ එන්ජිම රත් වුණ ගමන් වාහනේ එන්ජිම රත් වෙච්ච ගමන් ඉන්ඩිකේටර් එක පේනවනේ මෙන්න. සිසිල්පති දෝෂයක්. සිසිල්පති දෝෂයක්. මෙන්න. ටක් ගාලා ඉන්ඩිකේට් කරනවා. දැන් බලන්න පුළුවන් මේකේ කොයි එක්කෙනාටද වෙන්නේ කියලා. ඒතර මේ අවස්ථා දෙකම ගාන හදන්න ඕනේ. එතකොට මේ අවස්ථා දෙකම ගාන හදන්න ඕනේ. එක වෙලාවකදී මෙයයි ගන්නවා. අනික අවස්ථාව මෙයයි ගන්නවා. එතකොට බලනවා කවුද අවුට් එක වෙන්නේ කියලා මොන අවස්ථාවද වෙන්නේ කියලා. මොකද සූත්‍රය මෙච්චර. ඒතර V2 තමයි අපි හොයා ගන්න ඕනේ මෙතනදී. උෂ්ණත්වයේදී V2 මොකද්ද? සිසිලදී V2 මොකද්ද? කියලා තමයි ගාන හදන්න තියෙන්නේ. හරි. මේක අපි ලියාගමු මේක අඳගමු කොහොම? ටක් ගාලා ගානක් දෙන්න මවගලන්ට.
ඊට රූපයේ දක්වා ඇත්තේ තාපය අනුව වෙනස් වන සංවේදකයක් සම්බන්ධ කරන ලද තාපය අනුව වෙනස් වන සංවේදකයක් සම්බන්ධ කරන ලද පරිපතයකි. එහි උෂ්ණත්වය වැඩි වන විට ඕම් 200ක ප්‍රතිරෝධකයක්ද සිසිල් අවස්ථාවේදී එහි ප්‍රතිරෝධය කිලෝම් 120ක්ද වේ නම් මෙහි සඳහන් දක්වා ඇති LED දැල්වෙන්නේ උණුසුම් විටදීද නැතහොත් සිසිල් අවස්ථාවේදීද යන්න සොයා බලන්න. හරි. බලමු ගාන හදන්නේ කොහොමද කියලා. දැන් අපිට මේ තියෙන විදිහට පේනවා මේ දෙක ප්‍රතිරෝධ දෙක සමානයිනේ. එහෙනම් V1 වල ප්‍රතිවෝල්ටි තාව අපිට නිකම් හොයාගන්න පුළුවන්. මේ 10 කිලෝම් 10 කිලෝම් තියෙන දෙකම වෝල්ට් 15ක් දීලා තියෙනවා. මෙතන වෝල්ටි තාව කීයද අපිට එන නිකම්ම ගන්න පුළුවන්. දෙන්න සමානයි. සමාන නිසා මේ වෝල්ට් තාව මෙතන සමානයි. ඒ කියන්නේ මොනවාද? ඒ කියන්නේ V1 සමානයි 15 බෙදීම 2යි. ඒ කියන්නේ 7.5 වෝල්ට්. හේතු දාන මොනවාද? සමාන ප්‍රතිරෝධ බැවින්. සමාන ප්‍රතිරෝධ බැවින් කියලා ලිව්වා. එතන මෙතන වෝල්ට් 7.5. දැන් මෙතන තමයි වෙනස් වෙන්නේ. මෙයාව තමයි දැන් අපිට හදන්න ඕන. දැන් අපිට මෙයාව අවස්ථා දෙකකට හදන්න වෙනවා. මොකක්ද අවස්ථා දෙක? එකක් සීතලට අනිත් එක උණුසුමට. පැහැදිලි නේද? එතකොට මේක තමයි සංසන්දනය කරන්න යන්නේ අපි. සීතලට වෙච්ච අවස්ථාව මොකද? උණුසුම අවස්ථාව මොකද? දැන් බලමුකෝ එහෙනම්. සීතල අවස්ථාව කියලා කියන්නේ මොකක්ද? අර සීතල අවස්ථාව ගමුකෝ මෙතන. එහෙනම් මොකෝ වෙන්නේ? සිසිල් උණුසුම්. මොන බලන්න ගාන හදන ලේසිකම. මොකෝ වෙන්නේ? මේතන තියෙන වෝල්ට් ඉතා V2. V2 සමානයි මොකෝ වෙන්නේ? සිසිල් අවස්ථාවේදී මොකෝ වෙන්නේ? 120යි කිලෝ ඕම් බෙදීම 20 ධන 20යි k ධන 120යි k වැඩි කිරීම 15. මෙතන උණුසුම් වෙලාවේදී V2 කියලා කියන්නේ උණුසුම් අවස්ථාවේ ප්‍රතිරෝධය 200යි ඕම්. 200යි ඕම් බෙදීම 200 ධන 20යි k. හරි නේද? බලන්න මම ඒ ලිව්ව දෙක තේරුණාද බලන්න. අපි නිකන් එකපාරට මෝඩියෝ වගේ උත්තර අරගෙන වැඩක් නැහැ. මේ බලන්න. අපි ගත්තේ
සිසිල් වෙලා මෙයාගේ ප්‍රතිරෝධ කොච්චරද 120යි ඕම්. එතනද මොකෝ වෙන්නේ V2 වෝල්ට්තාව කියලා කියන්නේ V2 තියෙන ප්‍රතිරෝධය බෙදීම ප්‍රතිරෝධ දෙකේ එකතුව 20 ධන 120 වැඩි කිරීම 15යි වෝල්ට්. මෙතන උණුසුම් අවස්ථාවට ගත්තම මොකද වෙන්නේ? උණුසුම් අවස්ථාවේ මෙයාගේ ප්‍රතිරෝධය 200යි ඕම් නේද? එතකොට මොකෝ වෙන්නේ? V2 සමානයි 200 බෙදීම 200 ධන. එතකොට මම මේක ලියන්න පුළුවන්. එතකොට මොකෝ වෙන්නේ? 120k බෙදීම 140k බිඳුර බිඳුව ගියා kට k කැපිලා ගියා 12 බෙදීම 4 12 බෙදීම 14 පොඩ වෙනවා 12 බෙදීම 14 කීයද එන්නේ 0.85 අපිට ලැබෙනවා මෙතන 0.85 වැඩි කිරීම 15. එහෙනම් V2 කියන්නේ කීයද අපිට ලැබෙන්නේ කීයද? 15 වැඩි කරාම කීයද එන්නේ? 12.85යි. 12.85 වෝල්ට් එනවා. හරිද? මෙතන මොකද වෙන්නේ? උණුසුම් මොකද වෙන්නේ? කිලෝමීටර හරුවොත් එම 0.2 යට 0.2 ධන 20 වැඩි කිරීම 15. ඒත් අපිට මොකද උත්තරේ ලැබෙන්නේ? 0.2 යට 20.2 k කිලෝවෝල්ට් මුත් තියෙනවා. k එක කැපිලා යනවනේ. වැඩි කිරීම 15. ඔන්නෝක සුළු කරන දරු. දශම 1.4යට 0.14යි වෝල්ට්. මෙතන එනවා 0.14යි වෝල්ට්. මේ බලන්නකෝ. මම මොකොත් ඕගොල්ලෝ බැරි දෙයක් කරලා අතාරින්නේ නැහැ. එක අවස්ථාවක් ගත්තා අපි සිසිල් අවස්ථාව. අනික් අවස්ථාව ගත්තා උෂ්ණත්වය වැඩි අවස්ථාව. හරිද? එතකොට දැන් මොකෝ වෙන්නේ? මෙන්න බලන්න. මොකද වෙන්නේ? මේ තියෙන V2 120 බෙදීම 20 ධන 120යි k වැඩි කරනවා 15. මෙතන තියෙන්නේ මොකද්ද? 200යි ඕම්. 200යි ඕම් 200 ධන 20යි k අපිට ලැබෙනවා. එතකොට මේක ලැබෙන 0.2 යට මේක. එතකොට මේක සුළු කරාම අපිට ලැබෙනවා 0.14යි වෝල්ට්. මෙතන ලැබෙනවා 12.85යි වෝල්ට්. දැන් මොකෝ වෙන්නේ? දැන් කවුද රෙෆරන්ස් එකට වෙන්නේ? රෙෆරන්ස් එක කවුද? මෙයා. මෙයාට සාපේක්ෂව තමයි සේරම බලන්නේ. එතන මම කිව්වා මෙයාට සාපේක්ෂව මේක අඩු කරන්න බලනවා. දැන් මොකෝ වෙන්නේ? අපි බලන්නේ අපෙන් තමයි අඩු කරන්නේ. අපි බලනවා මෙයාගේ අරයාගේ බලලා අපේකෙන් අඩු කර ගන්නවා. එහෙම නේද? අපි බලන්නේ අපි කියන්නේ සමහර කට්ටිය අපෝ බිනර සල්ලිකාරය. අපි යාගේ සල්ලි ගන්න අඩු කළා වැඩි කළාද කියලා බලලා තින්නේ නැහැ. හරිද? එතකොට මොකද අපි කරන්න ඕන? මෙතෙන්දී මෙන්න සිසිල් වෙලාව. මෙන්න උණුසුම් වෙලාව. දැන් මොකෝ වෙන්නේ? දැන් මොකෝ වෙන්නේ? අපි දැන් ලැබුණ අගය අපේ රෙෆරන්ස් එකෙන් අඩු කරලා බලමු. ලැබුණ අගය අපේ රෙෆරන්ස් එකෙන් අඩු කරලා බලමු. එතකොට මොකද වෙන්නේ? සිසිල් එක්කෙනාව අඩු කරනවා අපේ රෙෆරන්ස් එකෙන්. මම දැන් මොකෝ වෙන්නේ? V1 රින V2 එතන මේක මොකෝ වෙන්නේ? V1 රින V2 රින V1. මෙතනදි මොකෝ වෙන්නේ? V2 රින V1. කීයද එන්නේ? කීයද එන්නේ? මේ බලන්නකෝ. මෙතන V2 ඇවිල්ලා 12.85 ඍණ 7.5 මෙතන 1.14 ඍණ 0.75 එහෙනම් මොකද වෙන්නේ? මෙතන එනවා අපිට ලැබෙනවා මෙතන 5යි 3යි එතකොට අපිට ලැබෙනවා ධන වෝල්ටීයතාවය. මෙතන එනවා මොකද්ද? ඍණ වෝල්ටීයතාවයක් එන්නේ. ඍණ කීයද? 7.3යි 6ක් එනවා වෝල්ට්. දැන් පුතේ මට ඕගොල්ලෝ කියන්න මේ දෙක අතර වෝල්ටීයතාවය ධනක් වුණොත් පිට වෙන වෝල්ටීයතාව මොකද්ද? මේ දෙක අතර වෝල්ටීයතාව වෙන ධන වෝල්ටීයතාවක් මං කියන්නේ ධන 130කට වඩා වැඩි වුණොත් එහෙම මයික්‍රෝ වෝල්ට් මේ පැත්ත ධන. හරිද? ඒ වගේම තමයි මේ අතර වෙනස ඍණක් આવොත්
පිට වෙන වෝල්ට තව ඍණ. දැන් මේ LED එක පත් වෙන මොන අවස්ථාවකද? ওই තියෙන විදියට. දැන් මෙතනදී අපිට ලැබෙනවා මොකද්ද? AV කියලා කියන්නේ V out බෙදීම V in. හරිද? එතකොට මේකෙදී අපිට ලැබෙන්නේ කොච්චරද? V out කියලා කියන්නේ ලොකු වගේ මෙතන මේ අගේ ලොකු වගේ ධන. මතකද මම මේ ප්‍රස්ථාරය යන්ද මෙතන? මෙතන එන්නේ 130 මයික්‍රෝ වෝල්ට් තමයි උපරිම වගේ. ඊට වඩා වැඩි වෙච්ච ගමන් ඕන අගයක් මොනවද වෙන්නේ? ධන එන්නේ. ඒ කියන්නේ මෙතනින් අපිට පිට වෙන V out එක අගේ කොච්චරද එන්නේ? V out අගේ ධන 15යි වෝල්ට්. අපි ධන 15ම ගමුකෝ. මෙයාගෙන් අපිට ලැබෙන්නේ V out ඍණ 15යි වෝල්ට්. බලන්න හරිද කියලා? මේ මෙතන ඍණ 130නේ. ඍණ 130යි මයික්‍රෝ වෝල්ට්. මෙතන ධන 130යි. ඒතකොට පුතේ බලන්න මේ ධන 130ට වඩා වැඩිනේ මෙයා. ධන 130ට වඩා වැඩිනේ. ඒ කියන්නේ මෙයාගේ පිටවන වෝල්ට් තමයි මොකද්ද වෙන්නේ? මෙතන අපි ගත්තම ඉන්නේ ධන හෝ ඍණ ධන 13යි වෝල්ට්. මෙතනට අපිට ආව කීයද? ඍණ 13යි වෝල්ට්. බලන්න තේරුණාද කියලා බලන්න. එතකොට මෙතන ආව උත්තරේ කීයද? 5.3 කියලා කියන පුතේ මෙන්න මෙහෙ ගොඩක් දුර. ඒත් අපිට එන්නේ කීයද මේන්න වගේ කීයද එන්නේ? අපි ගන්න 5.3 මෙතන කියලා කියනකො 5.3 මේක දික් කරාම කොහොමද කීයද එන්නේ? ආන්න ධන 13යි වෝල්ට්. එහෙනම් පිට වෙන්නේ කොච්චරද? ධන 13යි වෝල්ට්. එතකොට අරයාගේ V out එක කොච්චරද එන්නේ? ඍණ 7යි ගානන්නේ. මෙන්න මෙහෙන් හරියට. ඍණ 7යි ගාන. එතකොට ඒත් යා පිට වෙන කොච්චරද? මෙයයි කොච්චරද මේක එන්නේ ඍණ 7ේදී? මෙන්න මෙතන වෝල්ටේජ් එක. මෙතන කීයද එතකොට එන්නේ? ධන ඍණ 13යි වෝල්ට්. එතකොට පුතේ මෙතන ලැබෙනවා ඕගොල්ලන්ට ඍණ 13යි වෝල්ට්. පැහැදිලි නැද්ද දන්නේ නැහැ. කියන්නේ ඕගොල්ලෝ. දැන් එතකොට මෙතන V out එක ධන 13යි. මෙතන V අපි දන්නවා LED එකක් පත්තු වෙන්නේ නැහැ කවදාක ඍණ වලට. එතකොට මොකෝ වෙන්නේ? මේ සෙන්සර් එකේ වැඩ කරන්නේ කොහමද? කූල් එකේදී ලයිට් එක පත් වෙලා දීලා රත් වෙගෙන යනකොට අගල මොකෝ වෙන්නේ? ලයිට් එක ඔෆ් වෙලා යනවා. ආන්න. ඉතින් මේ සෙන්සර් එක හයි කරලා තියෙන්නේ මොනවා වෙන්නද? රත් වුණාම ලයිට් එක ඔෆ් වෙලා යනවා. අපිට ඕන මේ දෙක මාරු කරා නම් අනිත් පැත්තට වැඩි ගන්න පුළුවන්. පැහැදිලිද? එතකොට ඔන්න ඔය වගේ ගානක් තමයි ඔයගලන්ට එන්නේ. ටක් ගාලා ලියා ගන්න. මම හිතන පුතාලා දැන් ලියාගෙන ඇති නේද? හරි. පුතේ මේ જાතියේම ගණන් දෙකක් තියෙනවා ඔයගලන්ට දාලා. අපි ඉදිරියට ඔයගලන් හම්බ වෙනවා හන්ද කිසි ප්‍රශ්නයක් නැහැ. පුතාලා නොතේරෙන තැනක් තියෙනවා නම් අපහැදිලිලා මොකක් හරි දැනක් කෙලිම කතා කරලා කියන්න අපේ මේ ඔයගලන්ගේ ආයතනයේට ටිකේ මෙන්න මේ පාඩම් ටික අපහැදිලි. අන්න ඒක තමයි අපිට වැදගත්ම කාරණා වෙන්නේ ඔයගලන්ගේ. ඕගොල්ලෝ සද්ද නොකර කටවහගෙන නිකම් හිටියොත් එහෙම වැඩක් වෙන්නේ නැහැ. මොකද කාරණා වෙන්න ඕන මේ අපි මේ කරන ප්‍රයත්නය සාර්ථක වෙන්න නම් පුතේ පුතාලට තේරෙන්න ඕන. නැත්තම් මොකෝ වෙන්නේ? ඔබට ඒක තේරුම් නැතුනොත් එහෙම වැඩක් නැහැ. මේ අපි දඟලලා දැන් ගිහිල්ලා. ඒක නිසා ඔබට නොතේරෙන දේ තියෙනවා ටක් ගාලා කතා කරලා ආයතනට කියන්න ඕන. ආයතනයේ ඒතකොට මට දැනුවත් වීම කරනවා. මෙන්න මෙතන තීරලා නැහැ ළමයින්ට. ඉතින් ඒක නිසා අපි මේ කොටස අනිවාර්යෙන් අදලා නැවත වාරයක් පොඩ්ඩක් ඔබට නැවත වාරයක් මතක් කිරීමක් කරනවා. ඒක මොකද ඔබ තමයි විභාගෙ ලියන්නේ. අපිට කරන්න පුළුවන් මේ වගේ මෙහෙයුම් විතරයි කරන්න පුළුවන්. ඔබ තමයි විභාගේ මූණ දෙන කෙනා. පුතාලා තමයි මුදා විභාගෙ ලියන්නේ. ඒ නිසා ඔබ තමයි මොලේ ගන්න ඕන හරි විදිහට. ඔබ වැඩේ මිස් කරොත් මිස් වුණා තමයි. ඒක නිසා පුතාලා මතක තියාගන්න මේකේ අඩුපාඩුවක් තිබුණා නම් එහෙම නොකියා දීපු දේ නොතිරුණා තියෙනවා නම් කියන්න. අද මම මේ පාඩම මෙතනින් අවසන් කරනවා. අපි දැන් යන්න හදන්නේ ප්‍රායෝගික කොටසට. මම මේ කරන්නේ ඔබට මේ ආයාචනයක් වගේ. නැවත කරන්න මම අද කරු පාඩම් ටිකත් මොනවද නැවත කරන්න නොතේරුණ දේවල් තුනක් කතා කරන්න. එහෙමනම් මම එනම් මේ කොටස නතර කරනවා. එහෙමනම් ඔබට ඔබගේ මොන අඩුපාඩුවක් තියෙනවා කතා කරලා කියන්න. එහෙමනම් ආයිබෝන් බොහොම ස්තුතියි.